ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැම දෙනාටම. අද සත්සර කලායතනයේ අපට විශේෂ දවසක්. එයයි කියලා ඔබ හැමදෙනාම දන්නවා. අද සත්සර කලායතනයේට 10 වසරක් පිරීම නිමිත්තෙන් අපි සූදානම් කරගත් මේ සුළු වැඩසටහන ආරම්භ කරන්නයි දැන් යන්නේ. ඒ සඳහා මේ ස්ථානයට වැඩමවා වදාළ ගෞරවනීය සංඝරත්නය මම ඉතාමත් භක්තියෙන් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ආදරණීය දෙමව්පියන්, දරුවන් සහ සියලුම දෙනාව ඉතාමත් ආදරෙන් සත්සර කලායතන වෙනුවෙන් පිළිගන්නවා. මේ මොහොතේදී මම වැඩිදුර විස්තර කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මා වෙනුවට ඉතාමත් සුසු කෙනෙක් අද මේ අවස්ථාවට පැමිණලා සිටිනවා. ඔහු තමයි හර්ෂ ජයවීර සොහොයුරා. ඔබ අහලා ඇති ඔහු ගුවන් විදුලියේ නිවේදකයෙක්. ඒ වගේම මේ මිලානෝ නගරයේ පවතින සියලුම සංස්කෘතික හා ආගමික කටයුතු වලදී නිවේදනයෙන් ඒ වගේම අනිකුත් කාර්යයන් වලින් ඔහුගේ සහයෝගය නොමදව පළ කරන සස්තර කලායතනයේට එදා ඉඳන්ම ලැබෙඳි සොහොයුරෙක්. ඉතින් ආදරණීය හර්ෂ මල්ලි මම ඔබටයි මේ මයික්‍රොෆෝනය බාර දෙන්නේ මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. සත්සර කලායතනයේ 10 වෙනි අවුරුද්ද සත්සර කලා පවුලට වසර 10ක් පිරීම නිමිති කොටගෙන ඒ වගේම ආර්චි ආයතනයේ ලියාපදිංචි වෙලා දැන් අවුරුදු 5ක් ගත වෙනවා. ලොකු ගමනක් ආපු තවත් සුවිශේෂී නවාතැන් පොලකට තමයි අපි ඔබට ආරාධනා කරේ. මම එදා දැකපු පුංචි මල් කැකුළු දැන් විකසිත වෙලා රට ලෝකය ලස්සන කරන්නට අපත් එක්ක එකතු වෙලා ඉන්නවා දකින්නකොට වසර 10ක් තිස්සේ මේ ආදරණීය දෙමව්පියන් සත්සර කලායතන සමග රැඳී සිටිනවා දකින්නකොට අපිට හරි සතුටක් සොම්නසක් දැනෙනවා. ඒ සොම්නසත් එක්ක තමයි අද සත්සර කලායතනයේ මේ පුංචි කිව්වට මහඟු කාර්යයක් කරන්නට බලාපොරොත්තු වෙන සත්සර කලායතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය සහ ළමුන් ඇගීමේ වැඩසටහන අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඊට ප්‍රථමයෙන් මයිතාමත් ගෞරව පූර්වකව নমස්කාර පූර්වකව පූජනීයත්වයෙන් දෝත් මුදුන් තබා පාද නමස්කාර කොට පිළිගනු ලබනවා. ලංකාරාම විහාරස්ථානයේ විහාරවාසී බුලත් සිංහල සමිත හිමිපාණන් වහන්සේව ඒ වගේම මිලානෝ ධර්ම නිකේතනයේ පල්ගහතන්නේ සීලවිමල හිමිපාණන් වහන්සේව ඒ වගේම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජනීය මණ්ඩාවල පඤ්ඤාවංශ අපේ ස්වාමීන් වහන්සේවත් ඒ වගේම ජිනෝවා විහාරස්ථානයේ ඥානතිලක ස්වාමීන් වහන්සේවත් ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව ඔබෙන් ලැබෙන සාදුකාර මැදේ මේ අවස්ථාවේදී ඊටමත් ගෞරවණීයව පිළිගනු ලබනවා. මා ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මම කැමැති ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබගෙන් ඇහුවොත් මම ඔබ කොහෙද ජීවත් වන්නට කැමති? කා සමගද ජීවත් වන්න කැමති කියලා ඔබ මොන වගේ පිළිතුරක් මට ලබා දෙවිද? මම හිතනවා සමහරක් විට ඔබ ලංකාවේ අපේ මාතෘ භූමියේ ඉපදිච්ච හින්දා මම ලංකාවේ ජීවත් වෙන්නට කැමති, ලංකාවේ මිනිසුන් එක්ක ජීවත් වෙන්නට කැමති කියලා කියාවේ. දැන් ලංකාව පවතින තත්ත්වය නිසා සමහරක් ඇත්තෝ ඉතාලියේ ජීවත් වෙන්නට කැමති ඇති. ඒ වගේම එංගලන්තයේ ඇමරිකාව වැනි සුපිරි ගණයේ රටවල් වල ජීවත් වන්නට කැමති ඇති. ඒත් සමහරක් ඇත්තෝ ඉන්නවා අපේ සීමාවෙන් එපිට හිතන ඊටමත් සුන්දර ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු නැත්තෝ. ඒ ඇත්තන්ගේ උත්තරේ තමයි මම මේ ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ. ඒ තමයි ඔවුන් බලාපොරොත්තු වන්නේ ළමා ලෝකයේ තුල ජීවත් වෙන්න. ඔවුන් කැමති ළමුන් එක්ක ජීවත් වෙන්න. ඒ මැදයත් ළමුන් තරම් පිළිතුරු පිරිසුදු නිකලල් ලෝකයක් අපට හොයාගන්නට නැති නිසාවෙන් මේ ළමා ලෝකය උදුර ගන්නට පොරබදින මේ ළමා ලෝකය විනාශ කරන කලාවට ආදරේ නැති බොහෝ පිරිසක් දැන් මේ ළමුන්ගේ ලෝකයේ උදුරමින් යනවා. ඒ නිසා මේ කලායතන තුලින් සත්සර කලායතන තුලින් එවැනි දරුවන් රැක ගන්නට කරන මහඟු සේවාව
අපි වචනයෙන් කෙසේ විග්‍රහ කරම්ද? සත්සර කලායතනෙන් නැගින දරුවන් හරියට මඩේ පිපි මඩනතරේ ඉහළ ආකාශයට නැගෙන විකසිත වෙන නිලුම් මලක් වගේ ඔවුන් රටටත් ලෝකයටත් ආලෝකය වාසනාව ලස්සන සුන්දරත්වය ළඟා කරනවා. ඒ සුවඳ කුසුම් සමග තමයි අද අපි මේ ආකාරයෙන් සත්සර කලායතනයේ 10 වෙනි වර්ෂයේ සමරුම අපි මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ එකතු වන්නේ. එසේනම් ඉතාමත් ගෞරවපූර්වකව අපි ළමුන්ට ආරාධනා කරනවා බුදුන් නැමද මේ පූජනීය කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට සත්සර කලායතනයේ දුවදරුවන්ට අපත් සමග එකතු වන හැටියට. ඒ වගේම මහා සංඝරත්නයට ආරාධනා කරනවා ආගමික කටයුතු කරන ලෙස. ඒ වගේම උන්වහන්සේලාගෙන් ආරාධනා කරනවා අපව පංචශීලයේ පිටවන හැටියට. අවසරයි අපි හාමුදුරනේ. සුවඳ දුම් මලින් පහනින් බුදුන් නැමද අපි හැමදාම වගේ ඒ ආශිර්වාදයේ යුතුව මම හිතන ඔබ හැම කෙනාම අසුන් වලින් නැගිටලා මේ පූජනීය අවස්ථාවට ආගමික කර්තව්‍යයන් කරන අවස්ථාවට අපත් සමග එකතු වෙන හැටියට අපි ආරාධනා කරනවා. සත්සර කලායතනයේ ගුරුතුමිය කාංචනාදිල් රුක්ෂී ගුරුතුමිය අතිනොයි ඒ මල් පහන් සුවඳ දුම් බුදුන්ට පූජා කරන්නේ. ඒත් සමගම ඊටමත් නමස්කාර පූරකව පූජනීයත්වයේ නැවත වතාවක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා අපව පංචශීලයේ පිටවන හැටියට. හොඳයි. පින්වතුනි, දරුවනි, පුරුත් සාදුකාරයක් පාත්වන්න පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ගෞතම බුදු පියාණන් වහන්සේ මුලින්ම ලෝකයට කියලා දුන්න පාඩම තමයි කෘතගුණ සැලකීම. උන්වහන්සේ බුදු වුණ ගමම්ම අනිමිස ලෝචන පූජාව පවත්වමින් ලෝකයට දේශනා කළා කෘතගුණ සැලකීමේ මහඟු කර්තව්‍ය. ඒ වගේම ඒ පාඩම අපිට කියලා දුන්නා. සත්සර කලායතනයේ අද මුල්ම ගීතය තෝරගෙන තියෙන්නේ අපේ කලා කෙතට කලා ලොවට සංගීතයට මහඟු සේවාවක් කළ අමරණීය මෙහෙයක් කළ විශිෂ්ට ගණේ ගායන ශිල්පියෙකු ගැන මතක් කරන්නට. මාස ගණනාවකට ප්‍රථමයෙන් ඒ කලාවේ පහන නිවී ගියා. ඒ තමයි විශාරද අමරදේව ශූරීන්. අපේ සිත්වලට දැනෙන ගීතය ස්වභාවික ගීතයේ අපේ ජීවිත තුළට කොපමණ ලං කරාද කියන වචනයකින් මට විග්‍රහ කරන්නට බැරි ගායන ශිල්පියෙක්. ඒ ගායන ශිල්පියාට කෘතගුණ සැලකන්නට ළමුන්ට ඒ කෘතගුණ සැලකීමේ මහඟු ගුණාංගය එස් පුංචි සිත් තුළට එකතු කරමින් සත්සර කලායතනය ඔබෙන් ලැබෙන ඒ හදවතේ නැගෙන ආශිර්වාදාත්මක අත්ප්‍රසන්නයෙන් පළවන ගීතය හැටියට මේ ගීතය තෝරගෙන තිබෙනවා. අපි නැවත ඉපදෙනවා නම් පින් කෙත හෙළ රන්දිරනේ අපිට නැවත වතාවක් හමුවන්නට පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ආරාධනා කරනවා ඔබේ ආදරණීය ප්‍රසන්නයෙන් සත්සර දුහදරුවන්ට වේදිකාවට පැමිණෙන හැටියට. Sarvasana
මීළඟට අපි ආරාධනා කරන්නේ මේ මල් ගීතයට. මේ ගීතයත් ලතා ගමගේ ගුරුමෑණන් විසින් රචනා කරන ලද කාංචනා ගුරුතුමි විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක්. අපූර්ව ලස්සන ගීතයක්. මේ සිතුවිලි මෙන්න මේ ආකාරයෙන් සටහන් වෙනවා. පුංචි සිතක මේ සිතුවිලි හටගන්නේ. මං සිතන සිතුවිලි මල් වගේ ලස්සන වේවා. කරන කටයුතු මල් වගේ පිළිතුරු වේවා. කියන වචන මල් වගේ සුවඳ හමත්වා මේ පුංචි සිතක හටගත් අපූර්ව නිර්මාණයක්. මෙවැනි උතුම් මල් තෝතටගෙන පිළිතුරු චේතනාවෙන් බුදුන් පුදන්නට අපි ඔබගේ ආශිර්වාද මැත්තේ ආරාධනා කරනවා නැවත වතාවක් සත්සර කලායතනයේ දුවා දරුවන්ට.
මම ඉතාමත් කරුණාවෙන් ඔබට ඉල්ලා සිටිනවා. අපි රටේ තරම් හිතට දැනෙන ගීත ලියවුණු මේ ලෝකෙ වෙන රටක් නැහැ. ඒ අපි ශබ්ද රසයට ලොල් වෙලා අර්ථ රසයෙන් මිදිලා ගීතයක හරයක් ගීතයක අර්ථයක් මේ ජීවිතයට එකතු කරගන්නට බැරි જાතියක් වෙලා. හොඳට අහන්න මේ ගීතය කොපමණකම් ඔබට දැනේවිද කියලා. ඔබට නොපෙනෙන දෙවියන් වදින්නේ මොකටද? පෙනෙන දෙවියන් ගෙදර ඉන්නකොට. එහෙනම් අහන්න මේ ගීතය සත්සර කලායතනයේ දුවා දරුවන් ගෙඹුවෙන්. ඔබට දැනේවි යමක්. එවිට ඔබ අත්ප්‍රසන්නක් ලබා දෙන්න ආදරණීය දරුවන් වෙනුවෙන්.
පියසෙනෙහසට කවු ගී අඩුවෙන් ලියවුනේ. ඒට හේතුව තමයි තාත්තගේ සෙනෙහස පෙනෙන්නේ නැහැ. තාත්තගේ කඳුළු පෙනෙන්නේ නැහැ. තාත්තගේ කඳුළු තමයි දහඩිය බවට පරිවර්තනය වෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ බලන්න ගෙදර වැඩිම වෙනුවෙන් අඬන්නේ කවුද? ආදරණීය අම්මා. ලේ කිරි වෙන්නේ කාටද? ආදරණීය අම්මට. දසමාසයක් කුසේ දරන්නේ කවුද? අම්මා. ඒ නිසාද අම්මට මෙපමණකට ගී ලියවුනේ, කවි ලියවුනේ. ඒත් ආදරණීය හිතවතුනි, දෙමව්පියන් හැටියට පෙනෙන්නේ නැති සෙනෙහසක් හිත තුළ සංගවාගෙන දහඩියෙන් පෙන්눔 කරන එකම සෙනෙහස හිමි පුද්ගලයා තමයි තාත්තා. ඒ සෙනෙහස අපිට කවදාකවත් පේන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවා මේ ලියවුණු කවියක් ගායනා කොට ඉන්පසු අපි සස්සර කලායතනයේ දුවදරුවන්ට ලබා දෙමු. ඒ අපූර්ව පියසෙනෙහසට ලියවුණු ගීතය ඔබ වෙනුවෙන් ගායනා කරා. ඔබ දිවියට ලැබුණු මිනක්සේ සිතුවා වෙරේ පහන් වැටක්සේ තාත්තගේ තිබු පැතුම් මෙරක්සේ වැඩුණා නිරතුරු ගොයම් ගසක්සේ පියගුණ සුවඳින් සුරග හමනවා පියගුණ වැස්සින් මගේ හිත තෙමුණා පියගුණ දහමින් හදවත දැමුණා ගොයම් කරල්සේ මා වෙත නැමුණා නැගිටින්නට ආත දුන්න තාත්තා වැටෙන විටදී ළඟ සිටිය තාත්තා ආඩම්බරයෙන් සිටින තාත්තා මගේ පනයි මට මගේ තාත්තා සැරකෙරුවත් මට මගේ තාත්තා ඔරවෙලා බැලුවත් මගේ තාත්තා පාරක් ගැහුවත් මගේ තාත්තා පනට වඩා වටිනවා තාත්තා උදේට ගෙදරින් ගියපු තාත්තා දවස පුරා වැඩ කරපු තාත්තා මට සෙනෙහස දුන් පිණින් තාත්තා නිවනට එන දොර ළඟයි තාත්තා. මම හිතනවා ඒ තුල අපේ පියසෙනෙහස රැඳිලා තියෙන ඇති කියලා. පියසෙනෙහසට කවි ලියවුණාට ගායනා කරපු අය බොහොම අඩු ඒකයි. අප හොඳ අත්ප්‍රසන්නක් ලබා දෙන්න සත්සර කලායතනයේ මීළඟ ගීතය සඳහා. සට කවුගී ලියවුණා මදි. අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ. ඇත්තටම අපි තාත්තා ගැන කතා කරනවා හරි අඩුයි පුතේ.
දරුවන් වෙනුවෙන් දරුවන්ටම ලියවුණු ගීතයක් අපේ ලස්සන සුභා ධර්ම පිළිබඳව කතා කරන්නේ. බලන්න අහලා ඔබ අහලා තියෙනවද කියලා මේ ගීතය. අපි ආරාධනා කරනවා නැවතත් හොඳ ශක්තිමත් අත්පුරුෂනලක් දෙන්න ඕනේ දැන්. හයියෙන් දෙන්න බලන හොඳ අත්පුරුෂනලක් සත්සර කලායතෙන් දරුවන්ට. ලතා ගමගේ ගුරුමෑණියන් විසින් රචිත කාංචනා ගුරුතුමිය විසින් තනු නිර්මාණ කළ අපූර්ව ගීතයක් අහලා බලන්න කොහොමද කියලා. Yeah.
ඊළඟට අපි අවසාන ගීතයට යනවා විවේක කාලයට ප්‍රථමයෙන්. ඒ ගීතයත් රචනා කර තිබෙනේ ලතා ගමගේ ගුරුමෑණියන්. ඒ වගේම තනු නිර්මාණය කළ තිබෙන අපේ කාංචනා දිලුෂි ගුරුතුමිය. මේකේ ප්‍රාර්ථනාව සියලු සත්වයෝම සුවපත් වේවා කියන අදහස. මේ ගීත සෑම දෙයක්ම ලියුණේ ළමා මනස උපයෝගී කරගෙන ළමා මනසට තමයි ලතා ගමගේ ගුරුමෑණියන් කතා කළේ. ළමා මනස පිළිබඳ හොඳ මනෝ වෛද්‍යවරයෙක් නිසාවෙන් ඇයට පුළුවන්කම ලැබුණා මේ ළමා මනස හඳුර ගන්නට. සමහරක් විට අපිට අඳුර ගන්නට බැරි මනස අඳුර ගන්නට පුළුවන්කම ලැබුණා අපේ ලතා ගුරුමෑණියන්ට. එතුමිය මේ ඉන්නකොට අපේ කලා කෙතට, කලා ගමට, කලා පවුලට මහඟු සේවාවක් කළ ගුරුතුමියක්. ඇයට අපි නිරෝගී සම්පන්නිය, වාසනාව, ශක්තිය ලැබෙන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමග අපි ඔබට නැවත වතාවක් ආරාධනා කරනවා ඔබේ ආශිර්වාදය ලබා දෙන්න අපේ සත්සර දුවදරුවන්ට.
වහන්සේලාගේ ධර්මයේ තිබෙනා වූ ඒ සුවිශේෂී ස්ථානයන් ඔබට හොඳින් වටහා දීලා සිංහාලෝවද සූත්‍රය, පරාභව සූත්‍රය වැනි සූත්‍රවල තිබෙන අපෙන් විය යුතු යුතුයකම් පිළිබඳ කතා බහ කරන්නට මේ මොකටද අපි බුලත් දීලා වැඳ නමස්කාර කරන්නේ? ඇයි මේ මොකක්ද යුතුයකම? මොකක්ද අපේ තියෙන හැඟීම? මොකක්ද තියෙන අපේ බැඳීම පිළිබඳ කතා බහ කරන්නට මා ප්‍රථමයෙන්ම තාමත් නමස්කාර පූරකව ගෞරවණීයව ආරාධනා කරනවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජනීය මණ්ඩාවෙල පඤ්ඤාවංශ අපේ ස්වාමින් වහන්සේට ඔබව මේ පිළිබඳව දැනුවත් කරන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ආචාර්යතුමිය ඇතුළු සියලු පින්වතුනි මේ මොහොත ඊටාම සුන්දර මොහොතක්. ඉතින් අපේ ගරු ස්වාමීන් වහන්සේලා දෙනම සිගාලෝවාද සූත්‍රයේ සහ පරාභව සූත්‍රයේ වැනි ඒව උපකාර කරගෙන මේ මාතෘත්වයේ පිතෘත්වයේ ගැන කතා කරાવી. මට මතක් වුණා මේ මොහොතේ මම කියවපු පොතක තියෙන ඇත්ත කතාවක්. මම ඒක කියන්නම්. මේක මේ ජපානයේ හිරෝෂිමා බෝම්බයට පසුව ගිය පළවෙනි වෛද්‍ය කණ්ඩායම ලියපු වාර්තාවල තිබිච්ච එකක්. ඒ වෛද්‍යවරු ඒ නගරයට යනකොට නගරේ කරවල වෙලා වීදුරු උණු වෙලා. ඉතින් හිතා ගන්න පුළුවන් මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වෛද්‍යවරු බලනවා වටපිට බේත් කරන්න කෙනෙක් ඉන්නවද කියලා. සමහරු මැරිලා සමහරු මැරෙමින් ඉන්නවා. මෙහෙම ඉන්න අතර නගරේ අඳුරුයි හේවණැල්ල දොස්තර මහත්තුරු හරි අසරණ වෙලා ඇඟවල් හැලිලා මේ කෙස් හැලිලා ඇඟවල් ඉරිලා මස් කඩා වැටිලා මෙහෙම මිනිස්සු ඉන්න වෙලාවේ ගැහණු අය මිනිස්සු අය ඉන්න වෙලාවේ මේ අය විපිලිසර වෙලා බලාගෙන ඉන්නවා අපි මොකද කරන්නේ කියලා. ඉන්නකොට හේවණැල්ලක් වා එකක් එනවා. විජහාට දොස්තර මහත්තුරු දුවගෙන ගියා. බලනකොට අම්මා කෙනෙක් දරුවෙක් වඩාගෙන ඇඟ හැලි ඉරිලා මේ මස් එල්ලෙනවා. කෙස් සේරම හැලිලා. ඉතින් මේ අඩ මලමිනියක් වාගේ මේ අම්මා දරුවා වඩාගෙන ඉස්සරහට එනවා. දොස්තර මහත්තුරු දුවගෙන ගිහින් කිව්වා මේ එන්න අපි ඔයාලට බේත් කරන්න කියලා. නෑ. එයා කිව්වා නෑ මගේ දරුවට බේත් කරන්න. මේ අය දන්නවා දැන් ඒ දරුවා පණ පිටින් නෑ. දෙවෙනි පාරත් මේ ශ්‍රේෂ්ඨ මාතාව කිව්වා මේට කතා කළා එන්න ඉක්මනට අපි ඔයාලට බේත් කරන්න කියලා. නැහැ මගේ දරුවට බෙහෙත් කරන්න කිව්වා. තුන්වෙනි පාරත් මෙහෙම ඉල්ලා හිටියා. එයා අවධාරණය කළා මේ 20 වෙනි සත වර්ෂයේ මේ කිසා ගෞතමිය නැත්නම් පටාචාරාව තුන්වෙනි පාර මෙහෙම කිව්වහම එක දොස්තර මහත්තයෙක් ගිහිල්ලා අර දරුවාගේ මලමිණි අතර ගත්තා. ගන්නකොට මොකද උනේ? ඒ අම්මා එතනම වැටලා මැරුණා. එතකොට ඒ අම්මා ජීවත් වෙලා තියෙන්නේ කා වෙනුවෙන්ද? අම්මා ජීවත් වුණේ අර දරුවා වෙනුවෙන්. මේ දොස්තර මහත්තුරු හම්බ නොවුණා නම් තවත් බඹයක්වත් දෙකක්වත් යන්න තිබුණා ඉස්සරහට. මේක තමයි මාතෘත්වය කියන්නේ. ඉතින් පිතෘත්වයේ ඒහා සමානයි. ඒ නිසා අපි මේ මාතෘ වන්දනාව කොච්චර කළත් මදි. පිතෘ වන්දනාව කොච්චර කළත් මදි. ඒ නිසා තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් හැරලා දරුවාගේ ජීවිතය වෙනුවෙන් කැප කරනවා සියලුම මව්වරු. ඒ නිසා මේ මාතෘත්වයට নমස්කාර වේවා කියලා මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා. අපගේ ගෞරවනීය নমස්කාර පූර්වක ස්තුතිය පූජනීය මණ්ඩාවෙල පඤ්ඤාවංශ ස්වාමින් වහන්සේ වෙත මීළඟට අපි ආරාධනා කරනවා ඊටමත් පුණ්‍ය සිතුවිල්ලකින් ඒ වගේම පූජනීයත්වයෙන් පූජ්‍ය පල්ගහතන්නේ සීල විමල හිම්පාන වහන්සේට ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව ආරාධනා කරනවා අපි ස්වාමින් වහන්සේ අපව දැනුවත් කරන්න අපි මේ මෙපමණකට ආදරය කරන ගෞරවය කරන මාතෘත්වයේ පීතෘත්වයේ පිළිබඳව ඔබ වහන්සේ අපිව මොහොතකට දැනුවත් කරන්න කියලා අවසරයි අපි හඳුරන්නේ. කරු කටයුතු නායක මහහිපාණන් වහන්සේ අපේ සමිත හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි
වාසනාවන්ත දරුවනි, වාසනාවන්ත දෙමව්පියනි, මව්පියවරුනි, අද මේ ලැබිලා තියෙන මේ ගෞරවය විශේෂයෙන් මේකේ ගෞරවය එක පැත්තකින් මේ පැත්තේ ඉන්න අර ගුරුතුමියට හිමි වෙන්න ඕනේ. මොකද දරුවෙක් මේ தത്വෙට ගන්න දෙමව්පියන්ට පුළුවන් කමක් නැහැ. දෙමව්පියෝ සුදුසු තැන්වලට දරුවෝ යොමු කරන්නට ඕනේ. හොඳ ගුරුතුමියක් තෝරගෙන තියෙනවා. මේ දරුවන්ගේ භාෂා හැකියාව ගොඩක් හොඳයි. වචන උච්චාරණය ගොඩක් හොඳයි. ඊළඟට මේ මහා විශාල සාහිත්‍යයකින් පෝෂණය වෙච්ච සිංහල භාෂාව, සිංහල භාෂාවෙන් විශාල පෝෂණය වෙච්ච සාහිත්‍යයක් තියෙනවා. ඒකේ ඇතුලේ ගීතය තියෙනවා. ඒ වගේම සංගීතය තියෙනවා. නැටුම් කලාව තියෙනවා. චිත්‍ර කලාව තියෙනවා. මේ සාහිත්‍ය කලාවන් තුළ යම්කිසි දරුවෙකුට ජීවත් වෙන්නට ඉඩහසර මග සලකුණු නැත්නම් ඉඩක් සලසනවා නම් ඒ දරුවා මේ සමාජය තුළ මානව හිතවාදී දරුවෙක් වෙනවා. ඒ දරුවගෙන් තමයි මව්පියවරුන්ට වැඳුම් ලැබෙන්නේ. ඒ දරුවන්ගෙන් තමයි මව්පිය උපස්ථානය සිද්ධ වෙන්නේ. ඒ දරුවන්ගෙන් තමයි සීලවන්ත සමාජයක් ගොඩ නැගෙන්නේ. ඒ දරුවන්ගෙන් තමයි සත්පුරුෂ සමාජයක් ගොඩ නැගෙන්නේ. ඒ දරුවන්ගෙන් තමයි ගුණවන්තයෝ බිහි වෙන්නේ. ඒ දරුවෝ ලොකු මහත් වෙලා මේ සමාජයට තරුණ තරුණියන් බවට පත් වෙලා විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ ඔබ ඔය දරුවෝ හැදුවටත් වඩා ගුණවන්තව සත්පුරුෂව දැනුමක් බුද්ධියක් ඇති මව්පියන් බවට පත් වෙලා මේ දරුවෝ තමන්ගේ ඉදිරි අනාගතේ කටයුතු කරાવી. ඒ නිසා අද මේකේ ගෞරවය ලැබෙන්න ඕන කාංචනා ගුරු මහත්මියට. අපි සතුටු වෙනවා අපි පූජ්‍ය පක්ෂයේ හැටියට ස්වාමින් වහන්සේලා හැටියට දහම් පාසල් පවත්වමින් අපේ මේ දායක පිරිසට අවවාද අනුශාසනා කරමින් අපි කොච්චර මහන්සි වෙනවද මේ සමාජයේ යහපත් පැත්තට ගෙනියන්න. ගුරුතුමියක් හැටියට තනිව මේ සංගීතය තමන් හදාරපු විෂය ධාරාව ඔස්සේ මේ දරුවන්ට ලොකු සමීපත්වයක් ළඟා කරලා දීලා තියෙනවා. හරියට මෙතන දහම් පාසලක් වගේ. ඇතැම් වෙලාවට දහම් පාසලකටවත් මෙච්චර දරු පිරිසක් නැහැ. තනිව ගුරුතුමියක් හැටියට මේ දරුවන්ගේ ශික්ෂණයේ භාෂා හැකියාව ඔය ආයත පේන්නේ නැති වුණාට මතක තියාගන්න. ළමයෙකුගේ හිත තුළ අවශ්‍ය කරන දැවැන්ත චරිතයකට විශාල පඬිතෙක් නෝනතෙක් බුද්ධිමතෙක් කරන්නට අවශ්‍ය කරන ඒ උතුම් වටිනා වස්තු බීජ හිත තුළට තැන්පත් කරලා ඉවරයි. ඒ නිසා ඒ ගෞරවය මම ගුරුතුමියට ලබා දෙමින් ඔය ආයත අද මේ දරුවන්ගෙන් වැඳුම් ලබන්න අවස්ථාව ලැබුණා. අද විතරක් නෙවෙයි. කවදත් මේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ආදරේ. මිලානෝ සිටින දහස් ගාණක් ජනතාව අතරින් මතක තියාගන්න මෙතන ඉන්න අම්මලා තාත්තලා රත්තරන් දෙමව්පියෝ හැටියට අපි දකින්නේ. ඔය මෙතන ඉන්න ඔය අය ආඩම්බරයටපත් වෙන්න. දහස් ගාණක් ඉන්නවා මේ මිලානෝ. ඇඬු කඳුලින් දරුවන් නිසා ඇඬු කඳුලින් ජීවත් වෙනවා. ළමයිගේ තොරතුරු අපිට ආරංචි වෙනවා. ඊළඟට දෙමව්පියන්ගේ තොරතුරු අපිට ආරංචි වෙනවා. ඒ නිසා මෙතන ඉන්න මේ රත්තරන් අම්මා තාත්තා දෙපළ ඔය අය සතුටු වෙන්න. අද මෙතනදී නෙවෙයි මේ ගෞරවය ලැබෙන්නේ. ඔය අයගේ මුළු ජීවිත කාලයටම මේ ගෞරවය ලැබෙනවා. මේ දරුවා කවදාකවත් නොමග යන්නේ නැහැ. හැබැයි නොමග යනවා නම් නොමග යන්නේ වැඩිහිටියන් නිසා. වැඩිහිටියන් නිසා. ඊළඟට හොඳ දේවල් ටික අපි දායාද කරන්න ඕන. ඒකට කියනවා පාපා නිවාරෙන්ති. පාපා නිවාරෙන්ති කියන්නේ පවෙන් වළක්වා ගැනීම. දරුවන් පවෙන් වළක්වා ගැනීම ගුරුවරයා, දෙමව්පියෝ, අනිකුත් සමාජ සේවකයන්, පූජ්‍ය පක්ෂය මේ හැම පැත්තෙම කෙරෙන්න ඕන යුතුයකම. දරුවාගේ නියම මනා පෞරුෂය
පෞරුෂයක් වර්ධනය වෙන්න නම් 150යි දෙමාපියන්ගේ. ඉතිරි 150 කොහෙන්ද ලැබෙන්නේ? පාසල් අධ්‍යාපනයෙන්, ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ඊළඟට ළමයි එකතු වෙන සමාජයන් තුළින්, සමවයස් කණ්ඩායම් තුළින් තමයි ඒ ළමයාගේ ඊළඟ පෞරුෂය වර්ධනය වෙන්නේ. පෞරුෂ වර්ධනය කියන්නේ මොකක්ද? කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව සහිත ගුණධර්ම වලින් යුක්ත හැම දෙයකටම ඔරොත්තු දෙන්න පුළුවන් මනසක් සකස් කිරීම. දරුවා පුංචි දෙයකට කම්පා වෙනවා නම්, පොඩි දුකක් වේදනාවක් දරා ගන්න බැරි නම් පෞරුෂ වර්ධනයක් තියනවද? චුටි දුව පුතා ඔයාලා හොඳට මතක තියාගන්න, මේ අම්මා තාත්තට තමන් සලකන්න ඕන කොහොමද? gedara budun හැටියට. කවුරු හැටියටද? කවුරු හැටියටද? gedara බුදුන් හැටියට. බුදු කෙනෙකුට අපි සලකන්නේ යම්සේද ඒ වගේ අම්මා තාත්තට සලකන්න. අම්මගෙන් කිරි බීපු ඔය කටෙන් කිසිදාක අම්මගෙන් කිරි බීලා තියනවනේ නැද්ද? අම්මගෙන් කිරි බීලා තමයි ඔබ අපි හැමදේනම හැදුනේ. මේ හාමුදුරුවෝ අපිත් ඒ වගේ. මේ අම්මලා තාත්තලා ඔයාලගේ ඒගොල්ලොත් පුංචි කාලේ ඒ වගේ. එතකොට අම්මගෙන් කිරි බීලා හැදිච්ච දරුවේ කිසිදාක එකට එක කතා කරන්න එපා. නරක විදිහට කතා කරන්න එපා. තමන් ඉගෙන ගත්තම තමන්ට භාෂා දැනුම තියෙනවා කියලා සමහර විට දරුවෙකුට ආඩම්බරයක් මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අම්මා තාත්තා ගණන් ගන්නෑ. ඒ තත්ත්වයටපත් වෙන්න හොඳ නැහැ. අම්මා තාත්තා තමයි දුවේ පුතේ මතක තියාගන්න අපිට පුංචි කාලේ අපේ කැතකුණු අතගාලා, අපි උසමහත් කරලා, අපිට කිරි දීලා, කිරි පොවලා, අපේ දත් මැදලා, හිස පීරලා, අපිට ඇඳුම් අඳවලා, අපි නාවලා, නිදි කරවලා, බෙහෙත් දීලා ඔක්කොම කරලා පුදුම සෙනෙහසකින් කටයුතු කරන්නේ අම්මයි තාත්තයි දෙන්න. ඒ නිසා අම්මා තාත්තා හා සමානව ගුරුතුමියට සලකන්න ඕන. දැන් ඔයාලට ලොකු දක්ෂකමක්. මන් මිලානෝ වැඩසටහන් වලට එච්චර ඉන්නේ නැහැ. අද මේ දරුවන්ගේ වැඩසටහනක් නිසා පමණයි ආවේ. විශේෂයෙන් හොඳට මතක තියාගන්න. අපි වල්මී හරක් රැලක් වගේ දුවන්නම් වාලේ දිවුවොත් අපේ මේ උතුම් ජාතිය නැති වෙලා යනවා. උතුම් වටිනා සංස්කෘතිය හරපද්ධතිය මේ දෙනවා. මේ වටිනා හරපද්ධතිය මේ දෙන්නට ඉඩ දෙන්න එපා. ඉතින් අපි මේ සුළු පිරිසක් හරි මේ විදිහට අපි උත්සාහ කිරීම මම ඊටාම අගේ කොට සලකනවා. අපිත් මුළු ජීවිත කාලය පුරාවටම අනුන් වෙනුවෙන්මයි කැප කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ අමාරුකම මම දන්නවා. ඉතින් මේ ගුරුතුමිය වටිනා කාර්යයක් කරලා තියෙන්නේ. ගොඩක් කරුණු කාරණා ගොඩාක් අදහස් තියෙනවා. ඒවා ප්‍රකාශ කරන්න වෙලාව නෙවෙයි. ඉතින් ඔය දරුවන් සමග පැය දෙක තුනක් මහන්සි වෙලා තියෙනවා. මේ පුංචි වැඩසටහන ඉතාම අලංකාරයි. සමහර විට ලංකාවේ ලොකුවට පුරුදු පුහුණු වෙලා කරන වැඩසටහන් වලටත් වඩා හොඳයි. මේ දරුවෝ බොහොම ලස්සනයි, පින්වන්තයි. ඇතැම් වෙලාවට මේ දරුවෝ දිව්‍ය ලෝක වලින් ආපු දරුවෝ. ඒ දිව්‍ය ලෝකෙන් ආපු දරුවා අපායට යන්න කටයුතු සලසන්න එපා. අපායට යන්න කටයුතු සලසන්නේ වැඩිහිටියෝමයි. වැඩිහිටියන්ගේ ඇඳුම් පැළඳුම්, කතා බහ, හැසිරීම බලන්න. මේ රටේ තියෙන පාටි වලට උස්සගෙන දුවනවා, නිකන් මළු වලට දාගත්ත අය වගේ ළමයි ටික උස්සගෙන දුවනවා. කාලා බීලා නටලා විනාශ වෙනවා. ඒ විදිහේ දූෂණයටපත් වෙන්න එපා. කැත වෙන්න එපා. ගොඩක් කරුණු කාරණා තියෙනවා. අපිත් යම්කිසි හැඟීමකින් කතා කරන්නේ ඊටාම සන්තෝසයි. දරුවන්ට සුබ පතනවා. මේ වටිනා රත්තරන් මව්දෙමව්පියන්ටත් ආශිර්වාද කරනවා. ඔබට ලැබිච්ච මේ දරු සම්පත පාපා නිවාරෙන්ති පාවෙන් වළක්වා ගන්න. කල්යාණී නිවේසෙන්තේ යහපත් දේවල් වල යොදවන්න. හොඳ ගුණ ඇසුරකට යොමු කරන්න. සීලවන්තයෙක් කරන්න, ප්‍රඥාවන්තයෙක් කරන්න, සත්පුරුෂයෙක් කරන්න, ආගමික ධර්මයට යොමු කරන්න. පල්ලියට යන දරුවෝ පල්ලියට යන්න, විහාරස්ථාන වලට යන දරුවන් විහාරස්ථාන වලට රැගෙන යන්න. තුනුරුවන්ගෙන්, දෙවියන්ගෙන්, පල්ලියෙන් පන්සලෙන් ඈත් කරන්න එපා. ඒ තැනට මුල් තැන දීලා ආධ්‍යාත්මික දියුණුව ඇති කරගත්ත පිරිසක් බවට පත් වෙන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. යහපත් බලාපොරොත්තු සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
අපේ මිලානෝ ධර්මනිකේතනේ පූජනීය සියලු විමලයන් වහන්සේ කළ දේශනාව අනුව මම හිතනවා මෞපිය වන්දනාව සිදු කරා වගේ සිතුවිල්ලක් ඔබට දැනෙන්නට ඇති. කිසිම දෙයක තේරුමක් නැති වැඩක් කරන්න ගියාම තමයි අපිට ඒක ප්‍රතිඵල ලබා ගන්නට බැරි වෙන්නේ. ඒ නිසායි මම ස්වාමින් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා මේ මාතෘත්වය පීතෘත්වය කියන්නේ මොකක්ද කියන එක වටහාගෙනම මේ පූජනීය අවස්ථාවට ඔබ කැඳවාගෙන යන්නට ගියේ. අද ඔබ ඇත්තටම සතුටු වෙන්නේද දැන්? එහෙම හිතේදී ඔබ මහන්සි වෙලා මේ කාර්යයන් සිදු කරමින් කොපමණනම් සතුටක් ඔබේ සිත් තුළට ඇති වෙනව ඇද්ද? ඒ සිතුවිලි සතුටු සිතුවිලි ඇති කරන්නට තමයි කාංචනා දිරුක්ෂී ගුරුතුමිය සත්සර කලාපවුලට 10 වසරක් පිරීම නිමිති කොටගෙන අද මේ පුණ්‍ය වැඩකටයුත්ත පූජනීය අවස්ථාව ඔබට උදා කර දුන්නේ. ඒ වගේම තවත් අදහස් කීපයකින් ඔබ පෝෂණය කරන්නට ඉතාමත් ගෞරවපූර්වකව පූජනීයත්වයෙන් ආරාධනා කරනවා ලංකාරාම විහාරස්ථානයේ විහාරවාසී බුලත් සිංහල සමිත හිමිපාණන් වහන්සේට අපේ ස්වාමීනි ඔබටත් යමක් ඇති කියන්නට අපි අවසර පතන ඔබ වහන්සේට. අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා අවසරයි කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ඔබ හැමදෙනාම බොහොමත් මොහොත වටිනා කියන වැඩසටහනකට අපට සම්බන්ධ වෙන්න ලැබුවෙන් අපි සතුටු වෙනවා. අපේ කාංචනා මහත්මිය බොහොමත් මොහොතින් පිළිවෙලකට දරුවන්ව හසුරුවමින් ඒ විදිහට හරියට දෙන්න තියෙන දේ හරියට ගුරුවරයෙක් විදිහට ඒ දේවල් හරියට ලබා දෙන කෙනෙක් විදිහට අපි දැකලා තියෙනවා. වැඩක් කරනකොට පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ නිසා බොහොම ලස්සනයි. ඉතින් මේ දැන් සූදානම් වෙන්නේ මාපිය පිළිබඳව, මව්පියන් පිළිබඳව, මව්පියන් වන්දනා කරන්න සූදානම් වෙන මොහොත. විශේෂයෙන් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේටත් හිටිය හැදූ මවයි වැදූ මවයි කියලා දෙන්නේ. ඒ එක හැදූ මව තමයි ප්‍රජාපති ගෞතමිය. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ තරම් අම්මලා පිළිබඳව, තාත්තලා පිළිබඳව කතා කරලා තියෙන කෙනෙක් මේ ලෝකයේ ආගමික ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් වෙනත් ලෝකේ නැහැ. අම්මව තාත්තව බොහොමත්ම ඉහළින් තියලා කතා කරපු අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් මව හෝ පියා ඝාතනය කිරීම ආනන්තරේ පාප කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුට සතර අපායෙන් නිදහස් වෙන්න බෑ කල්ප ගානකට. ඒ නිසා අපිට මව කියන වචනේ තේරුමත් අපි දැනගන්න ඕන. පියා කියන්නේ කවුද කියන එකත් තේරුම් ගන්න ඕන. අම්මා කියන පදවිය හැමෝටම දරන්න බෑ. පඳුරකට ගැව්වම අම්මලා ඕන තරම් විසික් වෙනවා. හැබැයි තාත්තලාත් එහෙමයි. ඒ නිසා සමහර විට තමන් හරහාට යන ගමන් දරුවන්ට කෙලින් වරිල්ලා කියලා කියන අම්මා තාත්තත් අපේ සමාජයේ නැතුවා නොවේ. ඒ නිසා මතක තියාගන්න ඕන දරුවන්ට ආදර්ශමත් විදියට අම්මලා ජීවත් වෙන්න ඕනේ. ගුරුවරු වගේම ගෙදර අපේ අම්මා තාත්තනම පූර්ව ආචාර්යවරු වෙන්න කියලා බුදුහාමුදුරුව අපට දේශනා කළ තියෙන මුලින්ම ගුරුවරු වෙන්නේ තමන් මේ ඒ අනුගමනය කරන්නේ තමන්ගේ අම්මා තාත්තව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝපුබ්බා ගමා ධම්මා මනෝසෙත්තා මනෝමය මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති කියලා මේ වගේ ගාථා රත්නයන් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. කෙනෙක්ගේ මනස හොඳ නම් කෙනෙක්ගේ ඔහු කතා කරන විදිහ හොඳයි. ඒ වගේම ඔහු හැසිරෙන විදිහත් හොඳයි. ඒ වගේම තමයි ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙනවා, දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. ඔබ කවදා හරි දවසක දායාද කියලා දරුවන්ට ඒ වගේ කෙනෙකුට මේව පැවරුවොත් එහෙම ඔබ ජීවිත කාලෙම කැප කරලා මහන්සි වෙලා දිවා රාත්‍රී නොබලා හරි හම්බ කරපු ධනෙ වේදම් කරලා ඔබ ගොඩනගාගත්තු දේවල් කවදා හරි දවසක දරුවන්ට අපි මේවා පවරනවා. එදාට ඒ දරුවන් හොඳ මට්ටමේ තිබුණොත්, මනස හොඳ කෙනෙක් වුණොත්, ධර්මානුකූලව හරියට හොද්දක් වුණත් තේනවනේ අපිට ලුණු ඇඹුල් හරියට දැම්මොත් ඒක කන්න පුළුවන් හොඳට. නැත්තම් ඒ හොද්දේ අපිට රස බලන්න බැරි වෙනවා. දරුවෙක් වුණත් ಗುಣධර්ම දෙන්න ඕන. ඒවා හොඳ නරක දෙක කියලා දෙන්න ඕනේ. චාරිත්‍ර තියෙනවා, වාරිත්‍ර තියෙනවා. ඒවා තමන්ගේ දරුවන්ට දෙන්න ඕනේ, තමන්ගේ අම්මා තාත්තා විශේෂයෙන්. ඒ නිසා මේ විදිහට තමන්ගේ දරුවන්ට පැවරුවොත් එහෙම ඒ දරුවෝ කවදා හරි දවසක
ඔබේ මනස හොඳ නම් ඔබේ දරුවගේ ඒ දරුවා කවදාවත් පාරේ යනකොට කාගෙන්වත් කතන්දර අහන්නේ නැහැ. සමහර විට අපි දැකලා තියෙන ඔය යන්නේ අහවල් පුතාගේ අහවල් කෙනාගේ පුතා. අපොයි ඔය පරම්පරාවම එකයි. ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ. අම්මටත් බනිනවා තාත්තටත් බනිනවා. කවුරු නිසාද බැනුම් අහන්නේ? තමන්ගේ දරුවෝ නිසා සමහරට. නිසා සමහරක් අය අපි දැකලා තියෙනවා සමාජයේ හිරේ විලංගුවේ වැටලා ඉන්න අවස්ථා. ඒ නිසා හොරකම් කළා සමාජ දුරාචාර දුසිරිත් වලට ලක් වෙලා ඉන්නේ. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? අම්මලාට දුක් වෙන්න වෙනවා. ඒ නිසා සමහර විට සමහරක් දරුවෝ මනස හොඳ දරුවෙකුට අර වගේ ඔබ යම් යම් දේවල් පැවරුවාම වෙන දේ තමයි මොකද්ද? ඔහු තාත්තා කරාටත් වැඩිය අම්මා කරාටත් වැඩිය දියුණුවෙන් දියුණුවටපත් කරනවා. ඒ වගේම පාර තොටේ යනකොට අහවලාගේ පුතා කිව්වහම බොහොම සතුටින් කතා කරනවා රත්තරන් පුතෙක්. රත්තරන් අම්මලා තාත්තලාගේ රත්තරන් පුතාලා දූල කියලා කියනවා. ඒ නිසා කවදාවත් අම්මට හොඳ දේවල් අහන්න ලැබෙනවා තාත්තට හොඳ දේවල් අහන්න ලැබෙනවා මිසක්වත් සමාජයටත් හොඳයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ඔහු වටේ එක්කහුව වෙන පිරිස ගත්තොත් ඒ පිරිසත් එහෙමයි. හොඳ අය තමයි හොඳ කොටට එක්කහුව වෙන්නේ. කුණු ගොඩට කුණු එක්කහුව වෙනවා වගේ හොඳ දෙයට හොඳ දේවල් තමයි එකතු වෙන්නේ. ඒ නිසා අර හොඳ ගතිගුණ තියෙනකොට ඒවට ආකර්ෂණය වෙන්න හොඳ දරුවෝ සමාජයේ ඉන්නවා. ඒ වාට කැමති අය ඉන්නවා. ඒ අය එකතු වෙනවා. එකතු වෙලා එයා ගෙදරත් ශක්තිමත් වෙනවා. එයත් දියුණු වෙනවා. ගමත් දියුණු වෙනවා. රටත් දියුණු වෙනවා. මුළු මහත් ලෝකයක් දියුණු වෙනවා. මනස හොඳ කෙනා. පදුට්ට මනසක් තේන නරක කෙනෙක් බිහි වුණොත් ලෝකයට රටට සමාජයට ගෙදරට විතරක් නෙමෙයි අම්මට ගුටි කන්න වෙනවා. ඒ නිසා බත් ටික පරක්කු වෙනකොට සමහර විට අම්මට පොල්ලෙන් ගහනවා. තාත්තා පාරට ගෙනිහින් දානවා. මහලු නිවාසයට ගෙනිහින් දානවා. මේ වගේ තත්වයන් වලට ඔබත් ඔබේ දරුවා කවදා හරි දවසක හරියට හැදුවේ නැතොත් මේ ටික බලාපොරොත්තුෙන් ඉන්න. ඒ නිසා ඔබට කවදා හරි කන පැලෙන්න ගහાવી. අම්මට ගහાવી, අම්මට බනීවි, කුණුහරුප කියාවි. ඒ නිසා මේ වගේ තත්වයන්ට පත් වෙන්න නොදී අම්මා තාත්තත් වග බලා ගන්න ඕන. ගුණධර්ම දෙන්න ඕන. මොනවද දුන්නවත් වැඩක් නැහැ. ඔහුට ධර්මයේ දුන්නේ නැත්තම්. මේ ධර්මයේ තුල තමයි ඔහුට හික්මීම තියෙන්නේ. සංගීතය ගත්තොත් සංගීතය කියන්නේ බොහොම හොඳ එකක්. සංගීතයේ සංවේදී මිනිසු අතර තියෙන මේ මනස නිදහස් කරගන්න ලොකු දෙයක් වෙනවා සංගීතය කියන එකත්. ඒ සංගීතයේ යම් යම් ගීත රචනාවල තියෙන තමන්ගේ ජීවිතේට උකහාගෙන මේ සමාජයත් තමනුත් ශක්තිමත් වෙන විදිහේ වැඩපිළිවෙල තමයි ඒ සින්දු වල පවා අඩංගු වෙලා තියෙන්නේ. ඒ නිසා හරියට සංවේදී පුජ්‍යලයක් බවට පත් වෙන නම් ඒ චාරිත්‍ර වාරිත්‍ර අපේ සාහිත්‍ය මේ දේවල් දරුවන්ට දෙන්නට ඕන. ඒ නිසා අම්මලා තාත්තලා විශේෂයෙන් වග බලා ගන්නට ඕන. කටයුතු කරගන්න විශේෂයෙන් ආදර්ශමත් වෙන්න අම්මයි තාත්තයි දෙන්නයි කියන දෙන්නා ආදර්ශමත්ව කටයුතු කරගත්තොත් තමන්ගේ දරුවෝ ටික ඉබේම හැදෙනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා අනුන්ට ඇඟිල්ල දික් කරන්න යන්න එපා කවදාවත්. තමන් ගාව වැරදි තියාගෙන අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට මාකට ඇඟිලි කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ නිසා අනුන් නෙමේ වැරදි මේවට තමන්මයි වැරදි. තමන් ගෙදර කොඩි විනේ වලලගෙන ඉවරලා අනුන්ට ඇඟිලි දික් කරාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉතින් අම්මා කියන পদවිය තේරුම් ගන්න. අම්මා කෙනෙක් වෙන්න බෑ හැමෝටම. තාත්තා කියන পদවිය තේරුම් ගන්න. අම්මා කෙනෙක් කළ යුතු නොකළ යුතු දේවල් තෝරගන්න. තාත්තා කෙනෙක් කළ යුතු නොකළ යුතු දේවල් තෝරගන්න. මෙන්න මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. බොහෝ කරුණු තියෙනවා. මේ අම්මලා තාත්තලා ගැන කියන්න ගියොත් ධර්මානුකූල බොහෝ කරුණු තියෙනවා. ඉතින් සමහරට අපි පුංචි කතාවක් කියලා මම පොඩි මේක ඉවර කරන්න ඉක්මනින්ම දවසක් මම එක මහත්තයෙක් ඇහිලා කිව්වා මෙහෙම සිද්ධියක් වුණා කියලා. දවසක් එක මලගෙදරක ගිහිල්ලා මේ පුංචි කට්ටිය මේ පුංචි ඇටත් එයාත් මේ මහත්තයත් ඉන්නකොට කට්ටියටම තේ ඇල්ලුවලු. තේ ඇල්ලුවට පස්සේ ඒ තේ ඇල්ලනකොට මේ මහත්තයත් එතන හිටියා. එයාත් පැත්තකින් තේ අරගෙන බිව්වා. පුංචි ළමයි කට්ටියකුත් තමයි 4 දෙනෙක් හිටියලු පිරිමි ළමයි. මේ 4 දෙනාත් තේ අරගෙන ගත්තලු තේ අතට. වීදුරු අරගෙන ඉවරලා ටුට්ටක් වෙලා යනකොට මෙහෙම මේ හප්ප ගත්තලු. මේ චීස් කියලා වගේ ඉතින් හප්ප ගත්තලු. හප්ප ගත්තාම ඊට පස්සේ බිව්වලු. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහින් තේ බිලා අර පුතාගෙන් එකිනෙකට අහලා කතා කළාලු පුතේ ඇයි අර ඕගොල්ලෝ කට්ටිය අර තේ දුන්නාම හප්ප ගත්තේ කියලා. නෑ අංකල් අපේ ගෙදර කට්ටිය එක්ක වුණාම තාත්තලයි තාත්තගේ යාළුවෝ එහෙම ඒගොල්ලොත් ඔහම තමයි අර වීදුරුවට දාලා මෙහෙම හප්පගෙන බොන්නේ කියලා. ඉතින් අද ඔයගොල්ලෝ කහට දාගෙන තේ කහට දාලා අද බිව්වේ. හැබැයි කවදා හරි දවසක අරක්කු ටිකම දාලා හප්පාවි. ඔබගේ S2 ඉදිරියේ තමන්ගේ දරුවෝ ඔබේ S2ම ඉදිරියේ හප්පාවි. එතකොට තමන්ට
කවදාවත් අම්මට කියන්න පුළුවන් කමක් නැහැ තාත්තට කියන්න පුළුවන් කමක් නැහැ. උඹ මෙහෙම වරෙන් කෙලින් වරෙන් කියලා කියන්න බෑ කකුළු හරහාට ගිහිල්ලා තමන් පුතාට කියන්න බෑ කෙලින් වරෙන් කියලා නේ. ඒ නිසා මතක තියාගන්න ඕන දරුවෝ මේ පිළිබඳව දරුවෝ හදන අම්මා තාත්තා කවුරුත් මතක තියාගන්න ඕන මේ ටික බොහොමත්ම අවධානයෙන් මේ කියා ඉන්නේ. අපි මහා සංඝරත්නයේ විදිහට ඔබේ ඒ අඩුපාඩුකම් ජීවිතේ තියෙනවා නම් හදාගෙන හොඳ ගුණ ධර්මයන් ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතෙත් රටේ සමාජයේ ලෝකයක් බබලවන්න ඔබ හැමදෙනාට ශක්තිය ධෛර්යය වාසනාව තුරුවගේ ආශිර්වාදයේම සැලසේවා කියලා අපි සාදු ආශිර්වාද කරනවා. මනුස්සානං ප්‍රියෝ හෝති අමනුස්සානං ප්‍රියෝ හෝති. මිනිස්යොත් ප්‍රිය කරන අමනුස්යොත් ප්‍රිය කරන දෙවියන් වන්දනාමාන කරන්න පුළුවන් ජීවිතයක් බවට පත් කරගන්න තමයි සත්සර කලායතනයේ වුමනාව තියෙන්නේ. ඒ නිසා කාංචනා දිලුක්ෂි ගුරුතුමිය මේ දරුවන්ට භාෂාමය ශක්තිය සංගීතමය ඥානය මේ සෑම සියලු දෙයක්ම එකතු කරගෙන සාර ධර්ම ගුණ ධර්ම පිරිපුන් දරුවෙකු සමාජයට බිහි කරන්න ගන්නට මේ ගන්න ප්‍රයත්නයට මම හිතන්නේ අපි හැම කෙනාම ඊටමත් හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට අවශ්‍යයි. ඒත් එක්කම තාමත් වැදගත් කාලෝචිත කෙටි උනත් අනුශාසනාවක් කළ ලංකාරාම විහාරවාසී බුලත් සිංහල සමිත නායකයන් වහන්සේට අපගේ ගෞරවනීය নমස්කාර පූරකව ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඊළඟට අපි ඊටමත් ගෞරවණීයව ආරාධනා කරනවා කාංචනා දිලුක්ෂි ගුරුතුමියට ඊළඟ මාතෘ වන්දනාව පීතෘ වන්දනාව ඊටමත් ශ්‍රද්ධාවෙන් සිදු කරන හැටියට ගාථාව කියනකම් වෙන කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව හොඳට අහගෙන අවබෝධයෙන් තමන්ගේ අම්මට තමන්ගේ මෑණියන්ට වන්දනා කරන්න ඕන. දැන් තමන් දන ගහලා තමන්ගේ අම්මට වඳින්න. හිත තුල ඇති කාරෝ නානති නිම්මා මාගේ දුක් ගිනි නැති කර දෙම්මා පෙන්නුවාලෝ තුරු ගුණ සම්මා මගේ පනයි මගේ ආදර අම්මා මව කුස තුල මා සිටි දෙනුනි ඒ වේලේ තිබුණ කැලෙන්ඩර් ගී මැද සාලේ බලමින් ඔබ රැක් ආනිති සීලේ සම්මා සම්බුදු සේමයි මා වේදු මගේ අම්මා නම්මාගෙන දිතන පුරා රස කිරි පෙව්වා අම්මේ ඔබේ ගුණ කීමට මට බැහැ නිම්මා සම්මා සම්බුදු සරණයි අම්මා. දැන් අපි තාත්තට වන්දනා කරනවා. සිත වෙන තැනක ගෙනියන්න නැතුව තාත්තා කෙරෙහිම සිත යොමු කරගන්න ඕනේ. දැන් අපි තාත්තට වන්දනා කරමු. තන ගසාගෙන වඳින්න තාත්තට. දැන් හැමෝම තාත්තට වඳින්න පටන් ගන්න. කිසිම දවසකට මගේ අම්මගේ තාත්තගේ සිත කවදාවත් මම රිද්දන්නේ නැහැ. අවුරුදු 18ක් ගියාට පස්සේ අපිට ඕන දේ කරන්න පුළුවන් කියන එක කවදාවත් කිසි කෙනෙක් හිතන්න එපා. තමන්ට වඩා වෙන අය ඕගොල්ලන්ට ලං වුණත් කවදාවත් කිසිම විටක තමන්ගේ අම්මා තාත්තා පමණයි.
ඒ ආදරය පමණයි ඕගොල්ලන්ට. ඒ සිත ඒකටම යොමු කරගෙන හොඳින් ඉගෙන ගන්න බව හිතාගෙන කවදාවත් වැරදි වැඩ කරන්නේ නැහැ කියලා හිතාගෙන වන්දනා කරමු. උදේ සවසර මගේ තාත්තා සිනහින් මාගෙන සිතුවේ තාත්තා මගින් තොර ලොවක් නොමැති තාත්තා මගේ පනයි මට මගේ තාත්තා මාතම කුස තුල දරුවත් අම්මා ලීකිරි කරලා පෙව්වත් අම්මා ලීකිරි නොනත් කිසි දින සම්මා තාත්තගේ ගුණ නැහැ නොවනිම්මා ගියා ඈත පිටි සරකම් වලට සොයාගෙනත් මිල මුදලුත් දුන්නු මේ ආකාර සැපතක් දුන් තාත්තා සම්බුදු සරණයි මාගේ තාත්තා සම්බුදු සරණයි මාගේ තාත්තා සම්බුදු සරණයි මාගේ තාත්තා. තෙරුවන් සරණයි ඔයාලා හැම දෙනාටම උද මගේ බැටා. ඒ ආදරණීය අම්මගේ තාත්තගේ සිරිහස හදවතට දැනී දෙනතින් පිටවන කඳුළු වලින් පැහැදිලි වන්නේ අපි කොපමණ නම් දෙමාපියන්ගේ සිරිහසට බැඳිලා තියෙනවද කියලා. ඒ සිරිහස ගැන අද දිනේ පමණක් නෙවෙයි කවමදාක්වත් ගුණ වර්ණනා කරලා ඉවර කරන්නට නම් බෑ. එපමණ ගුණ කඳක් අප ගෙදර ඉදිද්දී අපි කොපමණ නම් වාසනාවන්තද කියලා හිතෙනවා. ජාතියක් හැටියට, රටක් හැටියට, ආගමක් හැටියට දෙමාපියන් මෙවැනි ආකාරයෙන් වන්දනාමාන කරන ගුණ ගී ගයමින් වන්දනාමාන කරන එකම ජාතිය අපි. ඒ නිසා අද දිනේ පමණක් නොවේ හැමදාම තමන්ගේ දෙමව්පියන්ට වන්දනාමාන කරන්න සිතුවිලි පහළ වේවා. වැඩිහිටියන්ගේ දෙමව්පියන්ට සලකන්නට සිතුවිලි පහළ වේවා. මේ ලෝකවාසී සියලුම දෙමව්පියන්ට මේ පූජනීය අවස්ථාව උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සත්සර කලායතනයේ මීළඟ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ඔබ කැඳවාගෙන යනවා. ප්‍රථමයෙන්ම අපි සහතිකපත් ලබා දෙන්නට ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජනීය මණ්ඩාවල පඤ්ඤාවංශ ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ පින්බර දෑතින් සහතිකපත් ලබා ගන්නට ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා යනුල් වන්නකුල ආර පුතණුවන්. හොඳ අත්පසනක් දෙන්න හැම කෙනාටම හැම ළමයෙකුටම. චෙනුක නිම්සිත් පුතණුවන්, චෙනුක පුතණුවන්, Claudio, ආරාධනා කරනවා සහතිකපත් ලබා ගන්න අපත් සමග එකතු වෙන හැටියට.
පංචාලි පෙරේරා දියණිය මීළඟට සහතිකපත් ලබා ගන්නට අපත් සමග එකතු වෙනවා. පංචාලි පෙරේරා දියණිය ලෝචි බණ්ඩාර පංචාලි පෙරේරා දියණිය දුරුකේ බණ්ඩාර කාවින්දයාර විහාරයෙන් පසුව කෙවින් ආකාශ් පුතණුවන්ට ආරාධනා කරනවා සාතිකත් ලබා ගන්නට. සාතිකත් ලබා ගන්න යන්නේ. මීළඟට සාතිකත් ලබා නවජ පන්සිල් පුතාටත් ආරාධනා කරනවා ඊළඟ සාහිතිකපත් ලබා ගන්නට අප සමග එකතු වෙන හැටියට අනුප පුතාට ආරාධනා කරනවා. පඤ්ඤාසිංහ ස්වාමීන් වහන්සේට අපි මේ අවස්ථාවේදී නමනවා සාහිතිකපත් ප්‍රදාන කරනවා. ඊළඟට ආරාධනා කරනවා ධ්‍යානා ප්‍රනාන්දු දියණියට. ධ්‍යානා ප්‍රනාන්දු දියණියට සාහිතිකපත් ලබා ගන්නට ආරාධනා කරනවා. ඒ වගේම ඊළඟට සෙනිතිගෙන් පසුව අදිශා කිරි ඊළඟට පසන්දි කියාරා දියණියට ආරාධනා කරනවා. පසන්දි කියාරාගෙන් පසුව කියාරා රණසිංහ දියණියට ආරාධනා කරනවා සහතිකපත් ලබා ගන්නට අප සමග එකතු වෙන ලෙස. ඊළඟට ජෝර්ජා ප්‍රනාන්දුගේ දියණියට ආරාධනා කරනවා සහතිකපත් ලබා ගන්නට පැමිණෙන්න කියලා. ඊළඟට කමිල්ලා ප්‍රනාන්දුගේ දියණිය තමයි ඔබේ අත්පසන්න කරන්නේ. කමිල්ලා දියණියකින් පසුව ජෝර්ජා ප්‍රනාන්දු දියණියට ආරාධනා කරනවා ඇයට මේ සහතික ත්‍යාග ලබා ගන්නට එකතු වෙන ලෙස. ඊළඟට දනුජ අල්විස් පුතාටත් ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන ලෙස. දනුජ අල්විස් පුතාට සත්සර කලාපයේ අධ්‍යාපනය ලැබෙමින් හොඳ දරුවෙකු ලෙස සමාජිකව දරුවෙකු ලෙස දකින්නට සතුටක් ලැබෙන සහතිකපත් ලබා දෙන්නට අපත් සමග එකතු වෙන. දරුවෙකුට අප සමග කියලා ආරාධනා කරනවා. සවිසා ප්‍රනාන්දු දියණිය තමයි ඊළඟට සහතික ත්‍යාග ලබා ගැනීමට අප සමග එකතු වෙන්නේ. ඊළඟට චාතුර්යා ත්‍රිමාෂ දියණියට තමයි ආරාධනා කරන්නේ. චාතුර්යා දියණියගෙන් පසුව ෆ්ලෝරා ප්‍රියංජනා දියණියට ආරාධනා කරනවා. ෆ්ලෝරා ප්‍රියංජනී දියණිය තමයි සාහිතිකපත් ලබා ගන්නට මේ පොතට සමග එකතු වෙන්නේ. දිමිත්‍ර විජේසිංහ පුතුමා තමයි ඊළඟට අප සමග එකතු වෙන්නේ සාහිතිකපත් ලබා ගන්න ස්වාමීන් වහන්සේගේ පිටුපතේ. දිමිත්‍ර පුතුමන්ගෙන් පසුව ශිපානි ලිබේරා දියණිය තමයි සහතිකපත් ලබා ගන්නට අප සමග එකතු වෙන්නේ. ඉන්පසුව හිරුණි දියණියට ආරාධනා කරනවා සහතිකපත් ත්‍යාග ලබා ගන්නට එකතු වෙන හැටියට. ඊළඟට අවුරෝරා ප්‍රනාන්දු දියණියට ආරාධනා කරනවා හිරුණි දියණියකින් පසුව ත්‍යාග ලබා ගන්නට. ඊළඟට මානවී පූර්ණා
මානවීය පූර්ණාදීන තමයි අපත් සමග එකතු වෙන්නේ ත්‍යාග සාතික ලබා ගන්නට. ඊළඟට මානවීය දිනකින් පසුව හිරුෂා ලක්විනි දිනට ආරාධනා කරනවා. හිරුෂා ලක්විනි දින තමයි ආරාධනා කරන්නේ සාතිකපත් ලබා ගන්නට එන්නට. හිරුෂා ලක්විනි දින. ඉන් පසුව ප්‍රවීණා ආශානී දින තමයි අපත් සමග එකතු වෙන්නේ ත්‍යාගපත් ලබා ගන්න ස්වාමීන් වහන්සේ කියනවා ඇති. පසින්දි වේරගොඩ පසින්දි දිනට තමයි ආරාධනා කරන්නේ. ඉන් පසුව නිවන්තිත සිල්වා දිනට ආරාධනා කරනවා ත්‍යාග සාර්ථකපත් ලබා ගන්නට අපත් සමග වන්නේ. අපේ රට ජාත්‍යන්තරේ බබලවන්නට මේ මොහොතේ දරුවන්ව නිශ්ශබ්ද කරගන්න මේ ත්‍යාග ලබා දෙන හොඳ අප්‍රසන්නක් දෙන්න මේ දරුවන්ට හොඳ ඇගීමක් මේ අවුරුදු 10 තිස්සේ ඇගීම නිසා තමයි අද දරුවන් හොඳ තැනකටපත් වෙලා තිබෙන්නේ. ඔබේ දරුවන්. ඒ නිසා ඔබ පොඩ්ඩක් ඒ සඳහා මුහුණ දෙන විදිහ පිළිබඳ හොඳ මනා අවබෝධයකින් යුතුව තමයි දැන් දරුවන් විභාගෙට මුහුණ දෙන්නේ. මේ දියුණුව දකිද්දී අපිට හරි ආඩම්බරයි සත්සර කලායතන ගැන කතා කරන්න. ඉතින් මමත් හිතනවා මේ මොහොතේ සුදුසුම කෙනා මේ කලායතනයේ නිර්මාතෘ අපේ කාංචනා දිරුක්ෂි ගුරුතුමිය. මා ඉතින් තාමත් ගෞරවපූර්වකව ආරාධනා කරනවා ඔබේ දරුවන්ගේ නුවණ නැනස පාදන මේ ගුරුතුමියට හොඳ අත්ප්‍රසන්නනකින් පිළිගන්නට කියලා ආරාධනා කරනවා. ස්තුති කතාව කරන්නට. ස්තුතියි හර්ෂමල්ලි. වැඩමුකට වදාළ මහා සංඝරත්නයන් අවසරයි. මගේ ආදරණීය දෙමාපියනි, මගේ ආදර දරු දැරියනි, ඇත්තටම ස්තුති කතාවක් විදිහට මම කිසිම දෙයක් මට සූදානම් කරන්න ඇත්තටම වෙලාවක් උන්නේ නැහැ. හරිම වෙහෙස කරයි. ඉතින් අපි පහුගිය දවස්වල විභාග කටයුතු පවත්වලා ඉතින් මට අවශ්‍ය වුණා දරුවන්ට ඒ විභාග ලකුණු දීලා නිවාඩුව දෙන්න කලින් ත්‍යාගයක් දීලා දරුවන් ඊළඟ වාරේ හොඳින් වැඩ කරන්න ශක්තියක් ලබා දෙන්න. ඇත්තටම මම මේ බලාපොරොත්තු වුණු ඒ දේ ඇත්තටම සාර්ථක වුණා කියලා මට දැනෙන්නේ. අපි දරුවන් ලියපු ඒ පේපර් බලලා ප්‍රශ්න පත්‍ර බලලා ඒ ලැබපු සතුට මම සමහර වෙලාවට මගේ මහත්තයරත් පෙන්වන සමහර දේවල් තමන්ගේ අම්මා තාත්තගෙන රටගෙන කියපු දේවල් ලියපු දේවල් ඇත්තටම හරිම සතුටුයි. ඒ මොකද මෙහි ඉපදුණු මේ ජීවත් වෙන දරුවන්ට තමන්ගේ මව්බිම තමන්ගේ අම්මා තාත්තට තියෙන ආදරේ කරුණාව මම ඇත්තටම දැක මම ඒ වලින් මම ගොඩාක් සතුටු වුණා. මගේ මහන්සිය මගේ දරු දෙන්නට කටයුතු පවා සමහරවිට මට කරගන්න බැරි අවස්ථාවේ මට ඒ ශක්තිය තමයි ඇත්තටම තියෙන්නේ. ඇත්තටම මේ අවුරුදු 10 තුල මම විශ්වාමී ඉස්සෙල්ලම මේ විශේෂයෙන් ස්තුති කරන මගේ ආදරණීය දෙමාපියෝ. ඇත්තට මේගොල්ලන් මට ශක්තියක් වුණු නිසා තමයි අද මම මෙතන ඉන්නේ. එදා ඉඳලා අද වෙනකම් මගේ ළඟින් හිටපු මගේ හැමදේම හොයලා බලපු මගේ දෙමාපියෝ, ඒ වගේම හැම දෙමාපියන්ට මම මගේ අනේක වාර ස්තුතිය මම පුද කරන අතර මගේ දරුවන්ට කම්මැලිකම නැතුව හැමදාම ඒ දවසට ඇවිල්ලා හරිම ආසාවෙන් මගෙන් ඉගෙන ගන්න ගුරුහුරුකම්, ඒ සිංහල භාෂාව, සංගීත විෂය හැමදේම ඒ දරුවන්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි තව ඉදිරියට අපිට යන්න තියෙනවා, තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා මම දෙමාපියන්ගේ කාරුණිකව ඉල්ලන්නේ ඔයාලගේ ශක්තිය සහ ඔයාලගේ කැපවීම මතයි මේ කලායතනය ඒ හැමදේම සාර්ථකව යන්නේ. පළමුව දැන් තරහ වෙන්න එපා මෙහෙම දෙයක් කිව්වට දැන් සමහර වෙලාවට ගුරුතුමියගේ හිත රිද්දලා කවදාවත් අපිට කිසි ගමනක් යන්න බෑ. ඔයාලට සමහර පාඩු වෙන්න පුළුවන්, මොන හරි දෙයක් වෙන්න පුළුවන්. නමුත් මම කරන්නේ ඔයාලගේ දරුවෝ වෙනුවෙන්. යම් දෙයක් මොන හරි දෙයක් කරනවා නම් මම මේ හැමදේම කරන්නේ ඔයගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන්. එතකොට ඒකට මට ශක්තියක් වෙනව විනා ඒවට එක දේවල් හොයලා ඒ දේවල් කරන්න යන්න එපා. මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ යන්නේ ඒක. ඒකට ශක්තියක් වෙලා තව තවත් ඉදිරියට අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන්න ඕගොල්ලන් මට අත්හැරක් වෙන්න. අන්න ඒක තමයි මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් මගේ දරුවන්ට මම ගොඩාක් ස්තුතිය පුද කරනවා. සමහරවිට ওই තෑගි භෝග එකම පවුලටම එකම එකක් යන්න පුළුවන්. ඒවා අපි බෙදා හදාගෙන ඕව කියවන්න දරුවනේ නිවාඩු කාලේ තමන්ගේ කියවීම දැනුම වැඩි කරගන්න කියවන්න. ඉතින් මම සියලුම දෙනාට නැවත වාරයක් ස්තුති කරනවා. මේ අලංකාරව මේ අද උදෑසන තමයි සියලුම පුහුණුවීම් කටයුතු කරේ. වෙලාවට පැමිණේ දේවල් සහභාගී වුණු හැම දෙයකටම මට ශක්තියක් වුණු හැම දෙමාපියන්ටම හැම දරුවෙකුටම හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මගේ වාදක මණ්ඩලය හැමදාම මට ශක්තියක් වුණා. ඒ වගේම මට අද කියන්න ඕනේ මගේ ලතා ගමගේ ගුරුමෑණියන් මේ ගමන් මඟ තුල
මට ළඟ නොහිටියත් ලංකාවේ හිටියත් අපේ කලායතනයට ආශිර්වාද කළා ඒ උපදේශ කටයුතු කළා අද අපි මේ තත්ත්වයේ ඉන්නේ එතුමියගේ යම් දායකත්වයක් තුළ. ඒ වගේම තමයි ජගත් පෙරේරා ගුරුතුමන් මම ආදරයෙන් මතක් කරනවා මේ අවුරුදු 10 තුළ හැම දෙයක්ම අපිට ලැබලා දුන්නා. ඒ වගේම අපේ මහා සංඝරත්නය හැමදාම අපිට ආශිර්වාදයක් වුණා. මේ අපේ පන්සල්වල ස්වාමින් වහන්සේලා අපිට හැමදාටමත් ආශිර්වාදයක් කළා. අපේ හැම වැඩසටහනකට ඇවිල්ලා අපිව දිරිමත් කරලා ඒ ආශිර්වාද ගුණහරුකම් මැද අපි මේ ආපු ගමන තව දුරටත් අපි යන්න ඕනේ. ඒකට ආශිර්වාද වෙන්න ඔබ සැමට ගොඩක් ස්තුතියි. ඒ වගේම නිවේදන කටයුතුකින් හැමදාම අපිත් එක්ක හිටපු මගේ ආදරණීය හර්ෂ මල්ලි ඔබට බොහොමත්ම ස්තුතියි. තවතත් ලස්සන අලංකාර වැඩ කටයුතු කරන්න අපිට ඔබගේ ශක්තිය අපිට ලැබෙන්න ඕනේ. සිරුම දෙනාට මම නැවත වාරයක් මගේ හෘදයාංගම ස්තුති පුද කරනවා. සමා වෙන කාගේ හරි දෙයක් මේ කියව ගන්න බැරුවෙන් ඔබ සිරු දෙනාටම බොහොම ස්තුතියි.